කොටසට s y කියන කොටසට equal වෙනවා. එතකොට මේක තවදුරටත් විස්තර කරොත් ඒ කියන්නේ මේක හැදෙන හැටි ඒ කියන්නේ I into sy කියන එක හැදෙන හැටි තවදුරටත් විස්තර කරොත් ඒක විස්තර කරන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එකේ. මම ඒක කියන්න ඊළඟට. එතකොට අපි දන්නවා 2 set economy එකක් තියෙන්නේ 2 set economy එකක් තියෙන නිසා y equal වෙනවා c into i වලට c into i වලට. එතකොට මෙතන ගන්න ඕනේ per work form එකකින්ම අපි කතා කරන්නේ. මෙතන තියෙන්නේ output per work. මම එකකින් කියාගෙන යන්න නැත්තම් වරදින්න පුළුවන් නිසා මෙතන simple y ඒ කියන්නේ output per work එක. මෙතන c කියලා කියන්නේ consumption per work එක. consumption per work එක. ඒ වගේම තමයි මෙතන i කියලා කියන්නේ investment per work. ඊට පස්සේ අපිට C කියන එක ලියන්න පුළුවන්. ඒ කියන්නේ consumption per work කියන එක ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒ කියන්නේ 1 - s into y කියන විදියට. 1 - s into y කියන විදියට ලියන්න පුළුවන්. දැන් capital per work consumption per work කියන එක 1 - s into y කියලා ලියන්න පුළුවන්. මෙතන 1 - s කියලා කියන්නේ සරලව ගත්තොත් නම් MPC. හරි MPC වගේ ඉන්නවා. එතකොට අර අපි මුලින් කිව්වත් අපේ autonomous consumption එක 0 කියලා අපි assume කරනවා. assume කරන නිසා අපිට කියන්න පුළුවන් නම් මේ 1 - s කියලා කියන්නේ MPC වගේ තමයි අදහස. එතකොට MPC into y equal වෙනවා මේ consumption per work කියන එකට. එතකොට C ලියන්න පුළුවන් අපිට මෙන්න මේ විදියට. එතකොට C equal වෙනවා 1 - s into y කියන කොටසට. එතකොට අපි මේ ෆන්ක්ෂන් එකට ගෙනල්ලා මේ කොටස් ටික ආදේශ කරොත් capital per output per work එක equal වෙනවා consumption per work. දැන් consumption per work එක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කොටස පාවිච්චි කරලා. එතකොට මම ලියනවා consumption per work එක වෙනුවට 1 - s into y කියන plus i වෙනුවට i ඒ විදිහටම මම මේ මෙතනට ගේනවා. i ඒ විදිහටම ගේනවා. මම අර මේ පැහැදිලි කරන්න යන්නේ කොහොමද මේ i sy වලට equal වෙන්නේ කියලා. ඒක තමයි මේ මෙතනින් පැහැදිලි කරන්න යන්නේ. එතකොට මේක සුළු කරගත්තොත් මේ කොටස මෙන්න මේ කොටස සුළු කරගත්තොත් එතකොට එන්නේ y into s into y. ඒ කියන්නේ මේක සුළු කරලා එනකොට ඔන්න ඔය විදිහට එන්නේ. ඊට පස්සේ plus i කියලා දාන්න. ඊට පස්සේ කරන්නේ මම මේ y එක මේ දකුණු අත පැත්තේ තියෙන y එක වම් අත පැත්තට ගේනවා. එතකොට y minus y equal වෙනවා minus s into y plus i වලට. minus s into y plus i වලට සමාන වෙනවා y minus y. එතකොට y minus y කියලා කියන්නේ 0 equal වෙනවා minus s into y plus i වලට. එතකොට minus sign එක අපි මේ සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනිච්චොත් අපි ලියනවා sy equal වෙනවා i වලට කියලා. sy equal වෙනවා i වලට. ඔන්න ඔය විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. හරි. මේක තමයි මේ අපි ව්‍යුත්පන්න කරගන්න ක්‍රමය. එතකොට i depend වෙනවා s into y කියන කොටස මත. ඒ කියන්නේ investment per work එක equal වෙනවා s into y කියන කොටසට. ඔය ටික තමයි මුලින් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ demand side එක ගැන ඔය ටික. ඊළඟට ගත්තොත් ඔය ටික තමයි බේසික් ටික විදියට කියන්න තියෙන්නේ. තව දෙයක් කියන්න. දැන් මෙතන s into y equal i කියන එක අපිට ලියන්න පුළුවන් i equal s into y කියන.
දැන් අපි දන්නවා මේ y කියන එක output per work කියන එක. ඒ කියන්නේ y කියන එක simple y කියන එක equal වෙනවා function of function f into k කියලා. ඒ කියන්නේ output per work එකේ function එකක් වෙනවා capital per work එකේ. අපි අර මුලින් කතා කරපු දේ තමයි මෙතන කියන්නේ. එතකොට අපිට මේ මෙතන තියෙන y වෙනුවට මෙතන තියෙන y වෙනුවට අපිට මෙන්න මේ කොටස ගෙනල්ලා ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ f into k කියන කොටස ගෙනල්ලා ආදේශ කරන්න පුළුවන්. එතකොට investment එක හැදෙන්නේ investment per work එක ලියන්න පුළුවන් අපිට s into fk කියන s into fk කියලා ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. ඒතර output per work එක වෙනුවට තමයි අපි මේ මෙන්න මේ කොටස ගෙනල්ලා ඒ කියන්නේ f into k කියන කොටස ගෙනල්ලා ආදේශ කරන්නේ. කොට මේ විදියට අපිට මේක ලියන්න පුළුවන්. ඊළඟට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ අලුත්ම දෙයක්. ඒ කියන්නේ steady state level of capital. steady state level of capital. ඔය ටික තමයි අර බේසික් විදියට දීලා තියෙන්නේ. ඔව් ඒ ටික තමයි. හරි ඊළඟ කොටසට steady state level of capital. මේක අලුත් concept එකක්. ඒ කියන්නේ අපි මෙච්චර කල් ඉගෙන ගත්තට වඩා වෙනස් දෙයක්. මෙතනදී සරලයි මේක. steady state level of capital එකේදී වෙන්නේ සරලයි. මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒ කියන්නේ steady state level of capital එකේදී investment එක equal වෙනවා depreciation වලට. equal වෙනවා. ඒක තමයි steady state level එකේදී වෙන්නේ. එතකොට ඕක පැහැදිලි කරොත් සරලව කිව්වොත් මෙහෙමයි. ඒ කියන්නේ steady state level එකේදී investment එක equal වෙනවා depreciation එකට. ඕක තමයි condition එක. කියන්නේ investment එක equal වෙනවා නම් depreciation එකට එතනදී අපි කියනවා ඒක steady state level එක කියලා. එතකොට මේ steady state level of capital එක තමයි long run equilibrium එක වෙන්නේ. long run economy එකේ long run equilibrium එක. long run equilibrium එක වෙන්නේ මේ steady state level of capital කියන එක. එතකොට මම මෙතන කියන්න ඕනේ දෙයක් තමයි දැන් investment එක ගැන දන්නවා. කියන්නේ simple lie function එකක් වෙන්නේ s into fk. මේක මම ලියන්න ඕනේ. investment එක අපි දන්නවා ඉස්සෙල්ලා කතා කරේ දේ තමයි මෙතන කියන්නේ investment එක ලියන්න පුළුවන් investment equal වෙනවා s into fk කියලා. මම y වෙනුවට fk දැන් ලියන්න. හරි. I equal වෙනවා s into fk. ඒකට investment එක depreciation ගත්තාම අපි මෙතන depreciation විදිහට පාවිච්චි කරන්නේ straight line base එක. ඒ කියන්නේ සරල මාර්ග ශ්‍රේණි ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි ඒක ලියනවා depreciation එක ලියන්න පුළුවන් delta into k කියන. එතකොට මේ delta කියන sign එකෙන් අදහස් කරන්නේ percentage එක depreciation percentage එක තමයි මේ delta sign එකෙන් අදහස් කරන්නේ. percentage of depreciation. तो percentage එක delta වලින් represent කරනවා k වලින් represent කරන්නේ අපේ capital stock එක. capital stock එක තමයි represent කරන්නේ. එතකොට සරලව ගත්ත මේ delta into k කියලා කියන්නේ අපේ depreciation amount එක. එතකොට capital stock එක අපේ depreciation percentage එක වැඩි කරපුවාම අපිට එන්නේ අපේ depreciation amount එක
කොච්චරක්ද කියලා. එතකොට ස්ටඩි ස්ටේට් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී අපේ ඉන්වෙස්ට්මන්ට් එක ඊක්වල් වෙනවා අපේ ඩිප්‍රිසියේෂන් එකට. ඉන්වෙස්ට්මන්ට් එක ඊක්වල් වෙනවා ඩිප්‍රිසියේෂන් එකට. ඒක තමයි ස්ටඩි ස්ටේට් ලෙවල් ඔෆ් කැපිටල් කියලා කියන්නේ. ඊට පස්සේ ඔක අපි රූප සටහනකින් ඇන්දොත් තව දෙයක් කියන්න. මෙතන ඩිප්‍රිසියේෂන් එක ගත්තොත් ඒක රූප සටහනකින් අපිට නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩයක් තමයි එකට එන්නේ. එතකොට මෙතන මම ගන්නම් depreciation per worker. depreciation per worker. ඒ වගේම තමයි මෙතන මම ගන්න capital per worker. එතකොට අපි මේක depreciation line එක ඇන්දොත් මෙන්න මේ වගේ හැඩයක් තමයි ඉතින් තියෙන්නේ. ඒ කියන්නේ අපේ කැපිටල් එක වැඩි කරන්න ඒ කියන්නේ ප්‍රාග්ධනවත්කම් වැඩි කරන්න වෙන්නේ අපේ depreciation charges වැඩි වෙන එක. ඒ කියන්නේ ෂෙයා කරන ගාණ වැඩි වෙන එක. කැපිටල් ස්ටොක් එක වැඩි කරන්න මේ පැත්තෙන් කැපිටල් ස්ටොක් එක වැඩි කරන්න අපේ ෂෙයා වියදම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. ඒතකොට සමාන්තරව තමයි වැඩි වෙන්නේ මෙතන. depreciation amount එක සමාන්තරව වැඩි වෙන්නේ. ඒකට හේතුව තමයි අර අපි පාවිච්චි කරන්නේ සරල මාර්ග ශ්‍රේණි ක්‍රමය. හරි. ඔන්න ඔය විදිහට depreciation line එක පෙන්눔 කරන්න පුළුවන්. investment එක අපිට represent කරන්න පුළුවන්. ඒකත් අර production function එක production curve එක වගේම තමයි. ඒකේ හැඩය ඉන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහේ හැඩයක් තමයි එන්නේ එකට. මේ මූල ලක්ෂයෙන් පටන් ගන්න ඕන මෙතන. මොන වගේ හැඩයක් තමයි එකටත් තියෙන්නේ. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් I equal වෙනවා S into FK කියලා. එතකොට the steady state level of capital එක ගැන අපි කතා කරන්නේ. එතකොට එතනදී investment එක equal වෙනවා depreciation වලට. investment එක equal වෙනවා depreciation වලට. එතකොට ඕක අපිට තනි රූප සටහනකින් අදින්න පුළුවන්. මම ඒක එහා පැත්තෙන් අදින්නම්. ඒක තනි රූප සටහනකට ගත්තොත් මෙතන දාන්න y මෙතන දාන්න k කියලා. ඒතර simple y and simple k දැම්ම. ඒ simple y වලින් පෙන්නන්නේ output per worker එක. ඒ වගේම තමයි simple k වලින් පෙන්නුම් කරන්නේ capital per worker. capital per worker. එතකොට මම ඉස්සෙල්ලාම අදින්නම් depreciation line එක. ඒතකොට depreciation line එක ගත්තොත් ඒක ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ capital අපේ capital එක increase කරන්න වෙන්නේ අපේ depreciation වැඩි වෙනවා. ඒතකොට depreciation වැඩි වෙනකොට ඒක මෙහෙම සරල රේඛාවක් විදිහට තමයි ඉහළට ගමන් කරන්නේ. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් මේක depreciation line එක. ඒකල මම ලියන්න delta into k කියලා. delta into k කියලා කියන්නේ depreciation amount එක. හරි. ඊට පස්සේ investment curve එක අදින්න. investment curve එක ඇන්දොත් ඒක ඇදෙන්නේ මෙන්න මේ විදිහට. I equal වෙනවා S into FK වලට. S into FK වලට I equal වෙනවා. එතකොට steady state level of capital එකේදී steady state level of capital එකේදී අපි කිව්වා investment එක equal වෙනවා අපේ depreciation වලට equal වෙනවා. එතකොට මෙතන ගත්තොත් depreciation වලට equal වෙන්නේ investment එක මෙන්න මේ point එකේදී. මෙන්න මේ point එකේදී එන level එක තමයි capital level එක තමයි අපි කියන්නේ steady state level of capital එක කියලා.
මෙන්න මේ පොයින්ට් එකට එන කැපිටල් per work එක තමයි අපි කියන්නේ steady state level of capital කියලා. तो steady state level of capital එක ගත්තොත් condition එක තමයි investment එක equal වෙන්න ඕනේ depreciation වලට. හරි. ඒක තමයි සරල දේ එතන තියෙන්නේ. එතකොට තව දෙයක් කියන්නම් මම. මෙතනදී අපි මේ කැපිටල් එක වැඩි කරන්නේ කියන්නේ අපේ ඉකොනොමි එකේ කැපිටල් එක වැඩි කරන්න වෙන්නේ අපේ ඩිප්‍රීසියේෂන් amount එක වැඩි වෙනවා. ඩිප්‍රීසියේෂන් amount එක වැඩි කරනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් වැඩි කියලා කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් කර්ව් එක ගත්තොත් ඉන්වෙස්ට්මන්ට් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඉන්වෙස්ට්මන්ට් වැඩි කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියලා කියන්නේ අපේ කැපිටල් ස්ටොක් එකත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට ඒක කැපිටල් ස්ටොක් එක එක තැනකදී කියන්නේ කැපිටල් ස්ටොක් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එක තැනකදී අපේ ඩිප්‍රීසියේෂන් වලට සමාන වෙනවා. එන්නේ එතන ඉන පොයින්ට් එකට තමයි අපි කියන්නේ steady state level of capital කියලා. මෙන්න මේ කන්ඩිෂන් එක සම්පූර්ණ වෙන්න ඕනේ එතනදී. මේක අර තියරි කොටසක් ලොකුවට ගණන් එක්ක කතා කරන්න අමාරුයි. ඒකට ඔය කන්ඩිෂන් වගේක් තියෙන. ඒ කන්ඩිෂන් ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. ඒතකොට ඉන්වෙස්ට්මන්ට් එක ඉක්වල් වෙනවා ඩිප්‍රීසියේෂන් එකට. එන්න එතනදී අපි කියනවා ඒකට steady state level of capital එක කියලා. හරි. ඊට පස්සේ ගත්තොත් මෙතන ඕනනම් අපිට අඳින්න පුළුවන් තව අපේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකත්. එතකොට ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක ඇන්දොත් ඒකේ ඉන්නේ මේකට වඩා උඩින්. ඔන්න ඔය වගේ හැඩයක් තමයි ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකේ තියෙන. ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක ඇන්දොත් අපිට ඒක නම් කරන්න පුළුවන් එක y equal වෙනවා f into k වලට. එතකොට NA level එකේදී මොන output එකක් අපිට මෙතනින් පෙන්වන්න පුළුවන්. ඕක තමයි මූලික ටික කියන්න තියෙන්නේ. ඊට පස්සේ තව කියන්න දෙයක් තියෙනවා. මෙතනදී මාර ස්ලයිඩ් එකේ කියලා තියෙනවා a higher saving rate leads to higher steady state level of capital. ඒ කියන්නේ අපි කියවනේ ඉන්වෙස්ට්මන්ට් එක ඩිපෙන්ඩ් වෙනවා සේවින් එකේ වගේම අපේ අවුට්පුට් එකෙත් කියලා. එතකොට අවුට්පුට් එක කියන පොඩ්ඩකට මොකද කරන්නකෝ. එතකොට රටේ සේවින් රේට් එක මත මේ ස්ටඩි ස්ටේට් ලෙවල් එක වෙනස් වෙන්න බලපාන. ඒ කියන්නේ රටේ සේවින් රේට් වැඩි නම් ඒ කියන්නේ ආයෝජනයේට තියෙන ඉඩකඩ වැඩි. කියන්නේ සේව් කරොත් වැඩි ප්‍රතිලාභයක් හම්බ වෙනවා. එතකොට ඒ සේවින් පාවිච්චි කරලා ඉන්වෙස්ට්මන්ට් වැඩි කරන්න පුළුවන්. එතකොට සේවින් වැඩි කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක වැඩි. එතකොට අපේ ඉන්වෙස්ට්මන්ට් කර්ව් එක මම ඒක වෙනම තැනක අදින්නම්. එතන ඇන්දොත් පැටලෙන නිසා ඉන්වෙස්ට්මන්ට් මම කිය ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ සෝරි සේවින් රේට් එකේ කතා කරමු දැන්. සේවින් රේට් එක මේ සේවින් රේට් එක මේ steady state level of capital එක වෙනස් වෙන්න බලපාන. ඒ කියන්නේ higher saving rate එකක් තියෙනවා නම් economy එකේ higher saving rate එකක් economy එකේ තියෙනවා නම් ඒකෙන් වෙන්නේ higher steady state level of capital එකක් නිර්මාණය කරනවා. high steady state level of capital එකක් ඒ හරහා නිර්මාණය කරනවා. ඒක වෙන හැටි මම කියන්න. එතකොට higher saving rate එකක් තියෙන වෙලාවක higher steady state level of capital එකක් තියෙනවා. ඒක වෙන හැටි මම පෙන්නුම් කරන රූප සටහනෙම ඉස්සෙල්ලා ඇඳ රූප සටහනමයි ගත්තොත් එතන මම දාන්න output per worker
මෙතන දාන්න capital per work. capital per work. එතකොට steady state level of capital එක අපි ඉස්සල්ලාම දින්න ඕනේ. එතනදී investment එක equal වෙනවා depreciation වලට. එතකොට depreciation line එක ඇන්දොත් depreciation line එක සරල රේඛාවක් විදියට ඉහළට ගමන් කරනවා. එතකොට ඊළඟට අපිට ඕනේ investment curve එක. investment curve එක ඇන්දොත් මෙන්න මේ වගේ හැඩයක් තමයි ආවේ. එතකොට investment එක equal වෙනවා S into FK වලට. එතකොට මෙන්න මෙතනදී තමයි investment එක depreciation වලට equal වෙන්නේ මේ point එකේදී. මේ point එකට අදාළ capital එකට අපි කියනවා steady state level of capital කියලා. steady state level of capital එක කියලා. එතකොට මෙතනදී කිව්වම මෙතන higher saving rate එක මෙහෙවන ආර්ථිකය higher steady state level of capital එකකට. එතකොට saving වැඩි නම් investment එක වැඩි. saving වැඩි කියලා කියන්නේ investment එකත් වැඩි. එතකොට මේ investment curve එක upward shift වෙන්න බලනවා. එතකොට saving rate high කියලා කියන්නේ investment වැඩි. එතකොට investment වැඩි කියලා කියන්නේ මේ investment curve එක upward ගමන් කරනවා. කියන්නේ ඉහළට බෑවුම් වෙනවා. ඉහළට බෑවුම් වුණාම මෙතනදී ආය අලුතෙන් හැදෙනවා new steady state level of capital එක. එතකොට එතන ඉඳන් යනදොත් නම් මෙතන තමයි අලුතෙන් හැදෙන new steady state level of capital එක. ඒක තමයි අර වගන්තියෙන් කියන්නේ higher saving rate එක economy එක lead කරනවා higher steady state level of capital එකකට. එතකොට මෙතන තිබ්බ steady state level of capital එකට වඩා මෙතන තියෙන steady state level of capital එක වැඩි. ඒක තමයි මේ වාක්‍යයෙන් අදහස් කරන්නේ. සරලව. එතකොට lower අපි කියොත් lower saving rate එකක් තියෙනවා, අඩු saving rate එකක් තියෙනවා නම් ඒකෙන් කරන්නේ අපේ steady state level of capital එක අඩු කරන එක. ඒකට higher saving rate එකක් තියෙනවා නම් අනිවාර්යෙන් steady state level of capital එකත් වැඩි. ඒකට සාමාන්‍යයෙන් saving වැඩි කියලා කියන්නේ investment එකත් වැඩි. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ආයෝජනයේට සම්පස්සපේන මූලාශ්‍රය තමයි ඉතුරු. ඒතකොට ඉතුරුම් වැඩි වෙනවා කියලා කියන්නේ ආයෝජනයේට වැය කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් වැඩි. එතකොට මේක ඉන්වෙස්ට්මන්ට් එකට බලපාන. ඒක තමයි සරල අදහස. ඔතනින් steady state level of capital කියන කොටස ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ golden rule level of capital කියන එක. ඊළඟ concept එක තමයි golden rule level of capital. මේ පාඩමේ තනිකරම තියෙන theory කොටස අර ගණන් වගේ කියන්න අමාරුයි පැහැදිලි කරලා. golden rule level of capital මේ golden rule level of capital එකේදී policy මේක නෑ ඕනම economy